අපි අද දවසේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආයුබෝවන් සුබ දවසක් තුලින් මෙව සංගතයේ පිළිබඳවයි. මේ වන විට පවතින තත්ත්වය පිළිබඳ විවිධ කාරණා වාර්තා වෙනවා. අලුත්ම දේ තමයි මේ වෙද්දි රෝගීන් 915ක් දක්වා ඉහළ යනවා. ඒ දව අනුව අද දවසට ගෙවුණු දවසට අදාළව ආසාදිතින් 26 දෙනෙකු හඳුනා ගැනීම සිදු කර තිබෙනවා. ඒ 26 දෙනාම නාවික හමුදාව කඳවුර ආශ්‍රිත වුණු ප්‍රදේශ නාවික හමුදා කඳවුරේ පිරිස විදියට තමයි මේ වන විට හඳුන්වා දී තිබෙන්නේ. මේ සියලුම දත්ත වාර්තා පිළිබඳ මේ එන සාම්පල් ඒවා පරීක්ෂා කිරීමෙන් පසු ඒවට අදාළ වුණු වාර්තා නිකුත් කිරීම සම්පන්නයෙන් පූර්ණ වගකීමක් සහ දැවැන්ත කාර්යභාරයක් සිදු කරන වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යතුමන් වෛද්‍ය සමිත ගිනිගේ අද අපි දවසේ සම්බන්ධ කරගත්තා. විශේෂයෙන්ම මෙතුමන්ලා දැවැන්ත කාර්යභාරයක් කරනවා. ආයුබෝවන් සුබදෑසනක් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. බොහොම කාර්යබහුල වේලාවක අපිත් එක්ක එතුමන් එකතු වෙන්නේ. මේ වෙලාවේ 915ක් ආසාදිතින් සිදු වෙනවා. ඊයේ දවසේ වාර්තා වුණු රෝගීන් පිළිබඳව ටිකක් කතා කළොත් මුලින්ම. මම හිතන්නේ ඊයේ දවස් ඇතුළත අපට රෝගීන් ඔබතුමා කිව්වා වගේ 26 දෙනෙක් වාර්තා වෙනවා. හැබැයි 26 දෙනාම නාවික කඳුරේ ඇතුළින් තමයි මේ වාර්තා වෙන්නේ. ඒක තමයි අපි දැක්ක මෑත කාලේ දැක්ක මේ සංසිද්ධියද උදාහරණයක් විදිහට පහුගිය සති දෙකම ගත්තොත් රෝගීන් සංඛ්‍යාත්මක වැඩි විලා වුණාට පැහැදිලිව මේක තියෙන සාධනීය තත්ත්වය තමයි සති දෙක තුල වාර්තා වෙන රෝගීන් විශාලම ප්‍රමාණයක් මේ නාවික හමුදා කඳුර ආශ්‍රිත තමයි හරි ඔවුන්ගේ පවුල් වල ආශ්‍රිතයන් ඇසුරෙන් තමයි මේ වාර්තා වෙන්නේ. ඊට අමතරව 3-4 දිනක් පමණක් වාර්තා වුණා. මොකද අපි මැද පෙරදිග ඒ රටවල් වලින් අර මේ කොටු වෙලා ඉඳපු මේ කොටසක් මේ ගෙනල්ලා කෙලිම නිරෝධාන කඳුරු ගත කළා. ඔවුන් අතරින් තව 4-5 දිනක් වාර්තා වුණා. ඒ හැරෙන්නට පහුගිය සති දෙක ඇතුළත වාර්තා වෙච්ච සෑම ඒ 4-5 හැරුණාම අනිත් හැම කෙනෙක්ම මේ නාවික හමුදා කඳුර ආශ්‍රිතව හෝ උන්ගේ ආශ්‍රිතයන්ගෙන් තමයි වාර්තා වෙන්නේ. ඒ කියන්නේ ඒක එක්තරා විදිහක සාධනීය තත්ත්වයක්. මොකද ඒ කියන්නේ මේක ජනගත වෙලා නැහැ. ඒ කියන්නේ සමාජයේ පුරා පැතිරීමක් නැහැ කියන එක. මොකද මේ කාලය තුල දෛනිකව හැමදාම සාම්පල විශාල සංඛ්‍යාවක් කියන්නේ මේ රෝග සැකකටයුතු රෝග ලක්ෂණ එක්ක රෝහල් වලට ගතන ඔබ දන්නවා. දැන්ට ලංකාවේ එහෙම රජයේ රෝහල් දල වශයෙන් 32ක එහෙම ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වාගෙන යනවා. සැකකටයුතු රෝග ලක්ෂණ තියෙන සෑම කෙනෙක්වම අපි මේ ඇතුළත් කරලා උන් පරීක්ෂණ වලට දෛනිකවම ලක් කරනවා. මේ දෛනිකව ලක් කරන මේ පහුගිය සත් දෙක ඇතුළත ඒ සායනික ලක්ෂණයක් ආපු කිසිම කෙනෙක් කොරෝනා පොසිටිව් කියලා වාර්තා වෙන්නේ නැහැ. ඒක එක ලක්ෂණයක් මේක එහෙම සමාජගත වෙලා නැහැ. ඒ නායක කඳුරු ඇතුළු වෙන සිද්ධිය අපි ආරක්ෂක අංශත් සෞඛ්‍ය අංශත් ඔක්කොම එක්කහුවලා පැහැදිලි පියවර අරන් තියෙනවා. ඒක මේ ප්‍රදේශයට විතරක් ඒක සීමා වෙලා තියෙන කිසිම විටක ඔවුන්ගෙන් මේ ප්‍රජාවට ඒක බලපෑමක් නොවන විදිහට නොවෙන්න අවශ්‍ය පියවර සියල්ලම අරන් තියෙනවා. ඒ කියන්නේ මේක 22 අප්‍රේල් 22 මේ සංසිද්ධිය පටන් ගන්නෙ. ඒ වෙනකොට දැන් ඒ සිද්ධියෙන් කිසිම මේ ප්‍රජාවට බලපෑමක් ඇති නොවන්නේ ඒක මේ කළමනාකරණය කරන්න මේ ආරක්ෂක අංශ වලටත් සෞඛ්‍ය අංශ වලටත් හැකි වෙලා තියෙනවා. දැන් නාවික හමුදාවේ වැලිසර කඳවුරෙන් පැතිරුණු වෛරසය වලලු කීපයක් දක්වා ගිහින් තියෙනවා. ඒ කියන්නේ ඔවුන්ට හැදුනා, ඔවුන්ගේ පවුලේ ආශ්‍රිතයින්ට හැදුනා. එතනින් පස්සේ තවත් කොටසකට ගිහින් තියෙනවා. ඔවුන් වෙළඳ සැල් වලට ගියා. එතන එහෙම වලලු කිහිපයක් ගිහින් තියෙනවා. නෑ පැහැදිලිවම මොකද ඒක ඒ මට්ටමට නෙමෙයි වෙන්නේ. දැන් එතන වෙන්නේ ඒක කඳුර කියන්නේ මේ සංයුක්ත කියන්නේ සීමාවට කොටු වෙච්ච තැනක්. ඒ කියන්නේ එතකොට ඔහුණගේ බාහිර පරිසරයත් එක්ක තියෙන සම්බන්ධකම් ඉතාමත් සීමිතයි. ඒ වගේම ඒක පවතිච්ච කාලයත් මේ අඳුරු නීතිය පැවතිච්ච කාලයක්. ඒතර උන්ගේ සීමා සංචරණත් සීමා වෙලා තියෙනවා. කඳුරක් විතරත් ඒ සබුණුගේ මේ සංචරණ ඉතාමත් සීමා සහිතයි. නමුත් එතන උනේ යම් කිසි කොටසක් නිවාඩු ලබා මේ ගම්වලට යෑමක් සිද්ධ වුණා. නමුත් මේ සිද්ධිය වාර්තා වෙනවත් එක්කම දින කිහිපයක් තුළ ඒ සෑම දිනකම මේ නැවත කඳුරු වලට ගෙන්නගෙන උන්ව පරීක්ෂණ හැබැයි සෑම ඒ ගම්වලට ගිය සෑම කෙනෙක්වම පරීක්ෂණ වලට මේ වෙනකොට ලක් කරලා ඔවුන් අතර රෝග ලක්ෂණ තිබිච්ච අයව හඳුනාගෙන තියෙනවා. ඉතින් ඊට අමතරව මේ ගෙවල් වලට ගිය අයගේ පවුල් වල සෑම සමාජිකයෙක්මත් ඒ ඉඳපු ඒ දින කිහිපය තුල ඔවුන්ට ගැටිච්ච මේ ෆස්ට් කන්ටැක්ට්ස් කියලා අපි කියන ළඟම ආශ්‍රිතයන් සෑම දෙනෙක්වම දින 14කට වඩා කාලයක් අපි මේ නිරෝධානයට ලක් කරලා මේ තියෙනවා. ඒ අතර කිසියම් හෝ ඒ ගෙදර ගිය කෙනෙක්ගේ මේ රෝගය වැළඳිලා කියලා තහවුරු වුණොත් ඒ සෑම පවුලේ කෙනෙක්වම තමයි පරීක්ෂණ වලට ලක් කරලා තියෙනවා. ඉතින් ඒක ආදාමේ මේනකොට මේ ඉතාමත් සාර්ථකව කෙරලා තියෙනවා. ඉතින් ඒක ප්‍රතිඵලයක් හැටියට තමයි ඒ ආශ්‍රිතයන්ගේ ගෙවල් වල අයගෙනුත් දල වශයෙන් 40ක් විතර අපිට හඳුනා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ.
ඔවුන් යම් ආකාරයේ ප්‍රවාහන මාධ්‍යයක් පාවිච්චි කරා නම් වෙළඳ සැලකට ගියා නම් ටවුන් එකකට ගියා නම් ඒ ආශ්‍රිත හඳුනා නොගත් පිරිසෙන් වුණත් මේ වන විට වාර්තා වෙන්නට කාලය ඇද්ද? ඇති පැහැදිලිව. මොකද ඒ සිද්ධිය වෙන්නේ නිවාඩු යන්නේ 18ත් 22ත් අප්‍රේල් මාසෙක දැන් සති දෙකක් ගිහිල්ලා. ඒ කියන විදිහට මහා පරිමාණයෙන් වුණා නම් අනිවාර්යයෙන්ම ඒ සිද්ධීන් වාර්තා වෙන්නට ඕනි. එහෙම සිද්ධියක් වාර්තා වෙනත් අගත අපිට හොඳ මේක අපේ සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතියත් මේ කියන්නේ මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ප්‍රාදේශීය සංගත රෝග විද්‍යාඥයන් සහ මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හරහා හැම කන්ටැක්ට් මේ කියන්නේ ආශ්‍රිතයන් සියල්ලම අපි මේ ට්‍රේස් කරගෙන හඳුනාගෙන තියෙන ඊට අමතරව ජාතික ආරක්ෂක අංශවලින් තියෙන ඒ කාර්ය ඉතාමත් හොඳ විදියට කරලා තියෙන. ඒකින්ද ඒ හැම ආශ්‍රිතයෙක්ම හඳුනා ගන්න තියෙනවා. ඉතින් ඒ ගිය කාලෙත් අඳුරු නීතිය පැවතිච්ච කාලයක්. ඒකින්ද උන්ට සමාජයත් එක්ක ගැටෙන්න පවුලේ අය ඇරුණම අනිත් අයත් එක්ක ගැටෙන්න ඉඩ කඩක් තිබුණෙත් නැහැ. ඒකත් එක මේ හොඳ තත්ත්වයක් ඒක අමතරව වාසාගත තත්ත්වයක් ඇති වුණා එතනදී. දැන් කඳවුර ඇතුලේ ඊයේ දවසේ වෙද්දී 26ක් වාර්තා වීමත් එක්ක බලනකොට මේක දැන් සාමූහිකව පිරිසක් රැඳී ඉන්න තැනක නම් ව්‍යාප්ත වීම අපිට හිතා ගන්න බෑ. මේක රටකට අදාළව ගත්තා නම් කොයිතරම් විනාශයක් සිදු වෙනවද කියන දේ පැහැදිලි අභියෝගයක් බවට පත් වෙනවා. ඇත්තටම මේ තරම් වේගින් පැතිරීමක් තියෙනවද වෛද්‍යතුමනි? ඒක තමයි දැන් අපි දැන් ඔය සංසිද්ධිය තමයි වෙන්නේ. දැන් ඇත්තට ඒක තමයි දැන් අපි දැන් රටක් විදිහට මේ හැම දෙයක්ම සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ අනිත් හැම අංශයක්ම එක්කව වෙලා මෙතෙක් කරපු අපි මේ හැම උත්සාහයක්ම ගන්නෙ මේක මේ රෝගය ප්‍රජාගත වීම වළක්වන්න. දැන් මම මේ ඉස්සර සැරේත් අපි කිව්වද අපේ මූලිකම අවධිය දැන් ජනවාරි වල අපේ මූලිකම මේක පටන් ගත්තී ස්ට්‍රැටජි එක. කියන්නේ අපේ මූලිකම උපක්‍රමයේ තිබුණේ රට ඇතුළත. මොකද අපි මේ අයිලන්ඩ් දිවයිනක්. ඒතකොට දිවයිනක් ඉඳ අනිවාර්යයෙන්ම ඒතර මේ රෝගය අපේ රටේ තිබුණේ නැහැ. ඉතින් ඒතකොට අනිවාර්යයෙන්ම මේක පටන් ගැම්මක් වෙන්න මේ රෝගය පිටරටකින් එන්නට ඕනේ. ඉතින් අපි හැම දෙයක්ම මේ අද තියෙන ගෝලීය කරණයත් එක්ක අපේ වගේ පොඩි රටකට තනියම පවතින්න බෑ. ඉතින් ඒකින්ද මේ අනිවාර්යයෙන්ම දැන් ලෝකෙක අපේ රටක් නෙමෙයි මේක ලෝකෙ කිසිම රටකට ඒ ක්‍රමයේ අසාර්ථක වෙන්නේ රට ඇතුළට ඒම අපි උපරිම වශයෙන් සීමා කරන්න පුළුවන් වුණා. ඒ මාස ගාණක් මේක ජනවාරි මාසේ ඉඳන් ඇත්තටම මේ මාර්තු 11 වෙනකන් රට ඇතුළට මහා පරිවර්තන චීන කාන්තාවක මේ සිද්ධිය ඇරුණම රට ඒක ඉතාමත් හොඳ පියවරින්ද රට ඇතුළට ඒම අපි සෑහෙන කාලයක් ප්‍රමාද කරන්න පුළුවන් වුණා. ඒත් එක්ක අපිට එක අවස්ථාවක් ආව තීරණාත්මක අවස්ථාවක්. මොකද අපේම ශ්‍රමිකයන් වෙන රටවල ඉන්න අය ඒතර ඒ විශාල වශයෙන් ආසාදිත වෙච්ච ඉතාලිය දකුණු කොරියාව වෙන රටවල ඉන්න අය මෙහෙට එන්න ඉල්ලීමක් කරපු අවස්ථාවේ රටක් විදිහට අපිට ඒක බැහැර කරන්න බෑ. මොකද ඒගොල්ලෝ අපේම ශ්‍රමිකයෝ. ඉතින් ඒක ගද්දී අපි දන්නවා අපි දැනගෙන හිටිය පැහැදිලිවම ඉතින් අපේ පළවෙනි උපක්‍රමය තව අපිට වෙන උපක්‍රම වලට යන්න වෙනවා. මොකද ඔවුන් එද්දී ඒ රටවල් තිබිච්ච ආසාදිත මට්ටමත් එක්ක ආසාදිතයන් රට ඇතුළු වීම වළක්වන්නට බෑ. ඉතින් ඒකට පියවරක් විදිහට තමයි උන් පුළුවන් තරම් නිරෝධානය කිරීමත් ඊට දෙවෙනි පියවරක් විදිහට සෑම දෙනෙක්ම නිරෝධාන කඳුළු වලට ගෙනියලා ඒ කරපු ක්‍රියාදාමයෙන් මේ විශාල වශයෙන් ඒ ක්‍රියාදාමය හරහා සමාජගත වීම අපේ මේට වළක්ව ගන්න පුළුවන් වුණා. ඉතින් උන්ගෙනුත් අර මුලින් ආපු ටික අපි ගෙවල් වලට එවලා මේ ගිනිමස් වල නිරෝධානය කළා. එතනත් අපේ ක්‍රියාදාමයේ සාර්ථකත්වයේ හින්දා කිසිම මේ පවුල් වලින් පිට නොයන්න පුළුවන් වුණා. يعني කිසිම රෝගියෙක් වාර්තා වුණේ නැහැ. ඔවුන්ගේ වාර්තා වෙච්ච අනිත් සෑම ඔවුන්ගේ පවුල් වල අයත් ළඟම ආශ්‍රිත විතරයි රෝගය වැළඳුනේ. ඉතින් ඒක සාර්ථක වුණා එතන. ඉතින් දැන් මේ අවස්ථාවේදී අභියෝගයක් වුණා විශාල රෝගීන් සංඛ්‍යාව. මොකද දැන් වෙනකොට අපේ සමස්ත රෝගී සංඛ්‍යාව 50කට වඩා මේ වාර්තා වෙන්නේ මේ මෑතකදී ඇතිවෙච්ච මේ නාවික හමුදා කඳුළු ආශ්‍රිතව ඇතිවෙච්ච වසංගත තත්ත්වේ. නමුත් ඒතනත් අපිට දැන් වෙනකොට අපිට පුළුවන් තාමත් ඒ ක්‍රියාදාම යන්නට ඕනේ. නම් මේ වෙනකොට සාර්ථක ප්‍රතිඵල පෙන්වලා තියෙන ඒ තුලිනුත් මේ රෝගයේ ප්‍රජාගත වීම වළක්වන්නේ ඒ කාලීන පියවර ගැනීම තුල ආරක්ෂක අංශත් මේ සෞඛ්‍ය අංශත් අනිත් කණ්ඩායමුත් අපිට ඒක මෙතෙක් අපි ඒ තුලිනුත් සාර්ථක වෙලා තියෙනවා. මේක සමාජගත වීම වළක්ව ගන්න. මේක එන ප්‍රශ්නය පිළිබඳ අප බොහෝ තැන්වලදී කතා කළා. ඒ තමයි මේ හැබැයි මේක ආපහු වතාවක් ප්‍රශ්නයක් විදිහට මතුවනවා. දැන් අපේ ඊයේ රාත්‍රියේ මහජන දිනයේ වැඩසටහන ඇතුළතදී වෛද්‍යතුමනි මේක යම් ආකාරයෙන් දේශපාලනික කතාවක් බවට පත් වෙලා තිනවා. ඇමරිකාවේ ලක්ෂ 96ක් ටෙස්ටිං කරනවා නම් ඇයි අපේ රටේ තාම 36000ක් 37000ක් තියෙන්නේ. ආසියානු රටවල් ගත්තාම නේපාලේ 70000කට 80000කට කිට්ටු වෙන ටෙස්ටිං කරලා තියෙනවා නම් ඇයි අපි 30000ක 37000ක ඉන්නේ කියලා. මොකද්ද මේකේ ඇත්ත කතාව ඇත්තටම? නෑ මම ඒකට කෙටි උත්තරයක් නැහැ. ඒක කරනවා මට පැහැදිලි කිරීමක් එකයි කරන්නට වෙන්නේ. මේ මොකද දැන් මේ අපිට ඇත්තටම රටක් එක්ක සංසන්දනය කරලා සංඛ්‍යාත්මක අගයන්ගෙන් මේකට
සංසන්ධනය කිරීම සාර්ථක වෙන්නේ නැහැ. මොකද උදාහරණයක් විදිහට ඇමරිකාවේ එංගලන්තයේ වැනි රටවල් වල ඒගොල්ලන්ට වෙන විකල්පයක් නැහැ. මොකද උන්ගේ මම හැමදාමත් කියන්නේ උන් මුලින් මේකට පාවිච්චි කරපු ක්‍රමවේදයම අපේ ක්‍රමවේදයට හාත්පසින්ම වෙනස්. يعني අපේ ක්‍රමවේදය තමයි හැමදාම කිව්වේ ජනවාරි මාසේ නම් සුළු හෝ සැක කටයුතු රෝග ලක්ෂණ තියෙනවා නම් සෞඛ්‍ය මේක රෝහල් කරා එන්න ඒ ආපු සෑම කෙනෙක්ම අපි රෝහල් ගත කරලා පරීක්ෂණ වලට ලක් කරා. ඒක ජනවාරි මාසේ ඉඳන්ම සිද්ධ වෙච්ච දේ. ඒතර අපිට ඒකෙන් තහවුරු කරගත්තේ ඒ කියන්නේ ඕනෑම වසංගත තත්ත්වයක තියෙන මේ මූලික સિદ્ધාන්තයක් තමයි ඕනෑම වසංගත තත්ත්වයක් ප්‍රජාව තුල මේ ස්ථාපිත වුණොත් ඒක පාලනය කිරීම ඉතාම අසීරු කාර්යයක්. නමුත් අපි මුල් අවදියේ මේකට හේතුකාරක අපි සෝස් එක කියන්නේ ඒකට මූලාශ්‍රය හොයාගෙන ඒ මූලාශ්‍රය විනාශ කරොත් ඒක හොඳ තත්යකට එන්නට පුළුවන්. අපි මෙතන හැමදාම පාවිච්චි කරපු ක්‍රමවේදය තමයි මූලාශ්‍රය සොයාගෙන ඒක විනාශ කිරීම. මොකද අපිට ඒකට හොඳ ඒක කරන්න හැම රටකටම හොඳ මේ ප්‍රජා සෞඛ්‍ය ව්‍යුහයක් තියෙන රටකට විතරයි ඒ තත්ත්වයට යන්නට පුළුවන්. අපි රටක් විදියට අපි තාම වාසනාවන්තයි හොඳ ප්‍රජා සෞඛ්‍ය ව්‍යුහයක් තියෙන. ඒ කියන්නේ සෑම පුද්ගලයෙක්ම මේ අයිති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්ගේ බාරේ ඉන්නේ, එම්එච් කෙනෙක්ගේ බාරේ ඉන්නේ, දිස්ත්‍රික්කයක ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥයෙක්ගේ බාරේ ඉන්නේ. සෑම පුරවැසියෙක්ම කියන්නේ එහෙම අයිති නැති එක බින් අඟලක්වත් මේ රටේ නැහැ. ඉතින් ඒ තුල අපිට පුළුවන්කම තියෙන එක රෝගියෙක් වර්තා වුණොත් ඔහුගේ ආශ්‍රිතයන් සෑම දෙනෙක්ම සොයාගන්න. ඒකට ආරක්ෂක අංශ වලින් විශාල පිටුවහලක් වගේ ටිකේ අපිට ලැබුණා. ඉතින් අපි දෙගොල්ලන්ගේ එක ක්‍රියාකාරකම් තුල සෑම කන්ටැක්ට් ඒ කියන්නේ ආශ්‍රිතයෝ සෑම දිනම හොයාගෙන ඔවුන්ගේ පරීක්ෂණ වලට ලක් කිරීමේ ක්‍රියාදාමයක් සිද්ධ වුණා. ඉතින් අර එතකොට ඒ හින්දා අපිට තාම මේක අර සමාජගත වෙන්නේ නැතුව මේ රෝගය පවත්වාගෙන ගන්න පුළුවන්. ඉතින් එතකොට සමාජගත වෙච්ච රටක් පරීක්ෂණ කරන පිළිවෙතයි සමාජගත නොවිච්ච රටක් කරන පිළිවෙතයි සංසන්දනය කිරීම සාධාරණ වෙන්නේ නැහැ දැන්. ඒ අර බටහිර රටවල් වල ඒ තරමටම රෝගය ප්‍රචලිත වෙලා. දැන් උන්ට වෙන විකල්පයක් නැහැ. මොකද උන් හැමතිස්සෙම කිව්වේ සුළු අදටත් කියන්නේ සුළු රෝග ලක්ෂණ තියෙනවා නම් එන්නට එපා රෝහල් වල ගෙදරම නවතින්න. නැවතිලා මේ උත්සන්න වුණ අවස්ථාවක උස්ම ගැනීම අපහසුතාවක් තිබුණ අවස්ථාවක විතරක් රෝහල් ගත වෙන්න. ඉතින් ඒ තුල මොකද වෙන්නේ? ඒ කියන්නේ දහස් ගාණක් දැන් ඔය ලක්ෂ ගණන් වෙනවයි කියන්නේ අමාරු වෙලා රෝහල් ගත වෙච්ච කට්ටිය සංඛ්‍යාලයක. ඒ කියන්නේ තව දහස් ගාණක් ඉන්නවා ගෙවල් වල මේ රෝග ලක්ෂණ එක්ක. ඉතින් ඒ කියන්නේ මේක ප්‍රජාව තුල දිගින් දිගටම පැතිරෙනවා. ඉතින් එහෙම තත්ත්වයක් තුල වෙන විකල්පයක් නැහැ. මහා පරිමාණයෙන් මේ ටෙස්ටිං මේ ටෙස්ට් කරලා රෝග හඳුනාගෙන ඔවුන් යොමු කිරීමක් විතරයි කරන්නට පුළුවන්. නමුත් අපේ තත්ත්වය එහෙම නෙමෙයි. අපේ මුලින් ඉඳන්ම ඉතාමත් විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් ඇතුළත මේ රටේ දැන් අපේ ප්‍රතිපත්ති දැන් ඕක වෙන විදිහකට අපෙත් වෙනවා. ඒ කියන්නේ ඒ රටවල් වල පොඩි රෝග ලක්ෂණ තියෙනව රෝහල් ගත කරන්නේ නැති හින්දා ප්‍රජාවට ගිහිල්ලා ටෙස්ටිං කරන්නේ. දැන් මේ රටේ එහෙම නෙමෙයි. යන්තම් හරි රෝග ලක්ෂණ තියෙන සෑම කෙනෙකුටම රෝහල්ට එන්න කියනවා. රෝහල්ට එන සෑම කෙනෙක්ම ටෙස්ටිං වලට ලක් කරනවා. දැන් උදාහරණයක් ඇද හැම දිනකම 300ක් ඒ සායනික ලක්ෂණ එක්ක ඇතුල් වෙච්ච රෝහල් වලට ආපහට මේවා කරනවා. දැන් පහුගිය සති දෙකේම එහෙම කරපු කිසිවෙක් මේ පොසිටිව් වෙන්නේ නැහැ. ඒතකොට ඒ විදිහට අපේ ඒක වෙන විදිහකට ඒ ටෙස්ටිං විද්‍යාත්මක විදිහකට කරනවා. දැන් ඊට අමතරව ටෙස්ටිං ගැන කිව්වොත් සෑම ආශ්‍රිතයෙක්ම කියන්නේ පොසිටිව් කියලා දැනගත්තු රෝගියෙක් ළඟින් ආශ්‍රය කරපු සෑම කෙනෙක්වම මේ ටෙස්ටිං වලට ලක් කරනවා. ඉතින් ඒක අපිට දැන් අපිට ක්‍රමවේදයක් තියෙන ඉඳ අපිට හරියට පුළුවන් මේ X කියන පුද්ගලයා වටේ පවුලේ 5 දෙනෙක් හිටියා. ඌ මේ කාලය ඇතුළත මේ දවස් 14ට ආශ්‍රය කරපු තව 5 දෙනෙක් හිටියා නම් ওই 10 දෙනාම පරීක්ෂණයට ලක් කරනවා. මොකද අපිට ඒ ක්‍රමවේදයක් තියෙන හඳුනා ගන්න පුළුවන් ඉඳ අපි දන්නවා 10යි කරන්න ඕනේ කියලා. අපිට එහෙම ක්‍රමවේදයක් තිබුණ නැත්තම් අපිට මේ අහඹු ලෙස ඔහු වටේ තියෙන හැම ගානම මේ කරන්න වෙනවා. ඒකයි ඒ සංඛ්‍යාත්මකගේ වෙනසක් තියෙනවා. අනිත් එක තමයි කඳුරු වල ඉන්න සෑම කෙනෙක්වම මේ අපි කියන්නේ කඳුරු වලට ගෙනිච්ච සෑම කෙනෙක්වම අනිවාර්යයෙන් මේ කඳුරු වලින් අපි දවස් 14කට පස්සේ මේ නිවාස වලට යවන්නේ අනිවාර්යයෙන්ම පරීක්ෂණ කරලා. ඒක පරීක්ෂණ කළා නෙගටිව් වුණොත් විතරයි. ඒතර එක කඳුරක හරි ඒ ඉඳපු ප්‍රදේශයේ කඳුර මේ ආශ්‍රිතව එක්කෙනෙක් හරි මේ ලෙඩ් රෝගීන් කියලා හඳුනගත්තොත් අපි ඒ කඳුරේ ඉන්න අයගේ ඒ කඳුරේ නිරෝධාන කාලය තවත් සති 17 දවස් 14කින් වැඩි කරනවා. දැන් මේක විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව වෙන්නේ. ඒ කියන්නේ දැන් දවස් 13 වෙනි දවසේ ඒ කඳුරේ එක්කෙනෙක් මේ පොසිටිව් වුණොත් ඉතුරු කට්ටියම එතන ඉන්නපු තව දවස් 14කින් ඒක වැඩි කරනවා. කරලා ආයේ දවස් 14 අවසානයේ ආයේ පරීක්ෂණ කරලා තමයි එළියට දාන්නේ. ඉතින් ඒ විදිහට මේක විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව මේ සැලසුම් සහගතව සිද්ධ වෙන ක්‍රියාවලියක් හින්දා තමයි කියන්නේ අපි ටාගටඩ් ටෙස්ටිං වෙන්නේ. මේක නැතුව නිකන් අහඹු ලෙස කරන එකක් නෙමෙයි. ඊට අමතරවත් අපි ප්‍රජාවේ මේ වෙනකොට
අවදානම් කණ්ඩායම් ටාගට් කරලත් ඒක සිද්ධ වෙනවා. ඒ කියන්නේ අවදානම් කණ්ඩායම් කියන්නේ අපි දැන් මුලින් දැක්කා මේ කොළඹ ආරකේ සෙල්වත්තේ සිද්ධියත් එක්ක වතු ආශ්‍රිත මේක වැඩිපුර පැතිරෙනවා කියලා. එතකොට අපි හිතුවේ ඒ වතු වල තියෙන ඊට සමාන සමගාමී සංස්කෘතික ලක්ෂණ තියෙන අවට වතුත් මේ වෙනකොට කොළඹ ප්‍රදේශයේ හැමදාම දෛනිකව ඒ වතු ආශ්‍රිත සාම්පල කරනවා. ඒ වගේම තව අවදානම් කණ්ඩායම් හැටි කියන්නේ හඳුනාගත්තු ඒ කියන්නේ මේ ඩ්‍රග් ඇඩික්ස්ලා ඒ වගේ අපේ මේවයින් අපි වසංගත වේදී අනුව හඳුනාගත්තු අවදානම් කණ්ඩායම් නිරන්තරයේ ප්‍රදේශ අනුව නිරන්තර හමු සාම්පල නියැදි අරගෙන සාම්පල ගැනීමත් සිද්ධ වෙනවා. ඒ ක්‍රියාවලිය දිගටම යනවා. දැන් නාවික හමුදාව කඳවුර ආශ්‍රිතව ආසාදිතයින් හඳුනා ගන්නවා. සති දෙකක පමණ කාලයක් පරිබාහිර රෝගීන් කවුරුත් වාර්තා වුණේ නැහැ. එහෙමනම් රට ඇතුලේ වෛරසය නැහැ කියලා හිත හදාගන්න පුළුවන්ද ජනතාවට? නෑ ඒක වැරදි මතයක් වෙන රට එහෙම අපිට 100%ක් මේ ජීව විද්‍යාත්මක දෙයකට එහෙම සහතික නිකුත් කරන්න බෑ. ඒක විශේෂයෙන් මෙතන මතක තියාගන්න ඕනේ එහෙම මේ අපිට කියන්න පුළුවන් රට ඇතුලේ පැතිරීමක් නෑ. නමුත් ඕනෑම සුළු කීප දෙනෙක්ගේ කියන්නේ මේක සංවේදී දෙයක්. ඒ කියන්නේ අපි හිතමු දැන් ඔය කියන සෞඛ්‍ය මේ උපදෙස් ඔක්කොම 99.9ක් පිළිවෙල 1.9ක් පිළිපැද්දේ නැතත් ඕනෑම වෙලාවක මේක සමාජගත වෙන්න පුළුවන්. හරි. ඉතින් ඒකින්ද ඒ අවදානම තියෙනවා. අනිත් එක තමයි මුළු ලෝකේ පුරාම මේක මේ පැතිරලා තියෙන අවස්ථාවක අපිට කියන්න බෑ කිසිම රටකට අපි නෙමෙයි කිසිම රටකට කියන්න බෑ අපි දැන් සම්පූර්ණයෙන්ම රෝගීන් බිඳුවට ආවා වුණත් ඒ අවදානම බෑ කියලා. අපිට මම හිතන්නේ මුළු ලෝකේ සෑම රටකටම තව වසරක් විතර මේ කොරෝනා අවදානමත් එක්ක ජීවත් වෙන්න වෙනවා. අවදානත් එක්ක ජීවත් වෙනවා කියන්නේ ලෙඩෙත් එක්ක ජීවත් වෙනවා නෙමෙයි. ඒක අපි මිනිස්සු ඒ ජනතාවේ උපදෙස් පිළිපැද්දොත් අපිට රෝගේ නැතුව අවදානම එක්ක ජීවත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඕනෑම වෙලාවක ඒ රෝගේ ආයෙ මතුවීම ඉඩකඩ තියෙනවා. ඒකින්ද තමයි සෑම කෙනෙක්ම සෞඛ්‍ය පංච දෙන්නේ උපදෙස් වගකීමකින් පිළිපැදලා ඉදිරි කාලේ ගත කරන්න වෙනවා. නැත්නම් ඕනෑම අවස්ථාවක මේක නැවත මේ ඉඩකඩ තියෙනවා. හොඳයි. මේ වාර්තා වුණු රෝගීන් 915 ඇතුළත ඒ 915ට වෛරසය ගමන් කළේ කොහොමද? කුමන පදනමකින්ද උන්ට හැදුනේ? මොන ක්‍රියාකාරකම් නිසාද මේකට ගොදුරු වුනේ? ඇයි මෙහෙම වුනේ කියන දේවල් පිළිබඳ මෙතුමන්ලා බොහොම ලොකු පරිශ්‍රමයක් දරලා බුද්ධ්‍යංශ මේ සියලු මංශත් එක්ක ඒකාබද්ධව කටයුතු කළා. ඒක තැනකදී අපි දුටුවා අර කටුනායක ගුවන්තොටුපළ පලාශීත ව්‍යාම ආසාදිතයෙකු වාර්තා වීමත් එක්ක CCTV දත්ත පරීක්ෂා කළා. ආපන ශාලාවේ ළඟ හිටියේ කවුද? ඒ ආශ්‍රිතය කවුරුන්ද? එතන හිටියේ කවුද? ඇඟේ හැප්පුණේ කවුද? මේ හැමදේම පරීක්ෂා කරලා බලලා එහෙම හොයාගෙන ගිහින් තිබුණා. මේ රෝගීන් 915 දිහා බලන විටදී වෛද්‍යතුමනි කොහොමද මේ අයට වෛරසය පැතිරී තියෙන්නේ කියන කාරණේ අපිට පැහැදිලි කරොත්. ඔව් මම හිතන්නේ එතන අපිට තියෙන්නේ මතන එක මම හිතන්නේ අපි අනිත් අයට මේක ජනතාවට මේකෙන් ඉගෙන ගන්න අපිට මේ 915න් අපි දැක්ක සමහර සිද්ධීන් සාරාංශගත කළොත් මේක කොහොමද පැතිරුනේ කියන එක දැනගැනීම වැදගත්කමක් තියෙනවා. මොකද යම් මේ ක්‍රියාකාරකම් නැත්තම් හැසිරීම් මේ පැතිරීමට මේ පහසු වෙලා තියෙනවා. ඒකට එහෙනම් අපි කරන්නට ඕනේ එමයින් යමක් ඉගෙනගෙන ඒ දේ නොකර ඉන්න එක තමයි මේ කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි දැන් මේ 915 ඇතුළත දැන් මේක පැතිරෙන්න මේ උපකාරී වෙච්ච යම් සංසිද්ධීන් තිබුණා. දැන් එකක් තමයි සමහරුන්ගේ මේ දැන් හැසිරීම් හැසිරීම් රටාවන් මේකට ඉබහල් වුණා. දැන් විශේෂයෙන්ම අපි දන්නවා මේක ඇතුලේ හිටිය කීප දෙනෙක්ම මේක අපිට හොඳටම මේ අනිත් එක තමයි කියන්නට ඕනේ. දැන් මේ 905 ගානෙම්ම අපේ වසංගත රෝග විද්‍යාංශ තාරක්ෂාංශ දෙකලා කරපු විමර්ශන ප්‍රතිඵලයකට අපිට පැහැදිලිවම මේකෙන් 100ට අපි දන්නවා 90ක් විතරම රෝගීන් මේක ඇවිල්ලා තියෙන්නේ වෙන ආශ්‍රිතයෙක් මාර්ගයෙන් ආවයි කියන පැහැදිලි අපිට තියෙනවා සාක්ෂි තියෙනවා. තව 5%කට විතර. ඒ කියන්නේ තියෙන්නේ මේගොල්ලෝ රටේ ඉඳන් ආවා කියන එක. මේ ආසාදිත රටක ඉඳන් ලංකාවට ඒ කියන්නේ 95ක් පිළිබඳ අපිට පැහැදිලිම දත්ත දිනවා. තව 3%ක් ගැන අපිට තියෙන පැහැදිලිවම මේගොල්ලෝ ඒ රටවල් වලින් ආපු ඒ කියන්නේ මේ කාලේ රෝගය පැතිරෙන රටවල් වලින් ආපු කණ්ඩායම් වලට නිරාවරණය වෙලා තියෙන. ඒ දල වශයෙන් ගත්තම 99% සම්බන්ධයෙන්ම පැහැදිලි විමර්ශන වලින් අපිට මේක කොහෙන්ද මෙහාට ආවි කියන තොරතුරු අපි ළඟ තියෙනවා. එතකොට එහෙම ගත්තම අපිට ඉගෙන ගන්න දේ තමයි සමහරුන්ගේ සමහර පුරුදු දෙක අපි දැක්කා දුම්බැටි මේ සමහරුන්ගේ තියෙන මොකද අනිවාර්යයෙන්ම දුම් බීම අපි දන්න දෙයක් තමයි මේකේ මේ ඔප්පු කරලා තියෙන දුම් බොන අයට අනිවාර්යයෙන්ම මේක වැළඳෙන්නත් වැඩි ඉඩකඩක් තියෙනවා. ඊට අමතරව වැළඳුනත් සංකූලතාවලට යන්න වැඩි ඉඩකඩක් තියෙන. ඒක දුම් බීම අනිවාර්යයෙන් මේකට අවදානම් තත්ත්වයක් ඇති කරනවා. ඒක එකක්. අනිත් එක තමයි මෙතන දැක්ක සමහර අය මේක බෝවීමට ඉවහල් වෙන එකක් තමයි මේ දුම් වැටි මේ කියන්නේ
කීප දෙනෙක් අතර ෂයා කරගෙන මාරු කරගෙන පානය කිරීම මොකද මේක කේටයෙන් මේ වෛරස තියෙන කෙනෙක්ගේ කේටේ මේ වෛරස තියෙනවා. අනිත් ඒ තමයි මේක සෑහෙන කොටසක් විශේෂයෙන්ම තරුණ කොටස් වලට රෝග ලක්ෂණ නැතුව මේක ඉන්න පුළුවන්. ඉතින් එහෙම තත්ත්වයක් ඇතුළේ ඔහුගේ හැබැයි රෝග ලක්ෂණ නැතුණාට ඔහුගේ කෙලවල මේ වෛරසය තියෙනවා. ඒතර දැන් දුම්මැටියක් වගේ දෙයක් අපි මේ මාරු කරගෙන බොනවා නම් ඒකෙන් ඉසාමත් මේකෙන් පැතිරෙනවා. ඊටත් අමතරව සමාජ විරුද්ධ යම් ක්‍රියාවන්, ඒ කියන්නේ මත්ද්‍රව්‍ය භාවිතය. මේකට යම් සැලකි ලොකු ගාණක් නෙමෙයි නම් යම් ප්‍රමාණයක් ඉන්න පැහැදිලි සාක්ෂි තියෙන ඔවුන් කණ්ඩායමක් විදිහට මේ නොයෙකුත් මේ කියන්නේ ගංජා වගේ දේවල් මේ මාරු කරගෙන භාවිතා කරපු අය අතර මේක පැතිරලා තියෙන වෙනත් මේ මත්ද්‍රව්‍ය භාවිතා කරපු අය අතර ඒක පැතිරීම තියෙන. ඒතර ඒ වගේ ක්‍රියාකාරකම් පැතිරෙන්න පුළුවන්. ඒතර ඒ වගේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණ අය ගැන සැලකිලිමත් වෙන්න ඕන. මොකද ඒතර ඔවුන් මේ රෝගයේ වාහකය කියන්නේ මේක පතුරවන්න ඉඩ තියෙනවා. අනිත් එක තමයි මේ ඊට අමතරව අපි දැක්ක දෙයක් තමයි මේ සත්‍ය වසන් කිරීම තුලත් මේක පැතිරීමට ඉතාමත් වහල් වෙන දේවල් තියෙනවා. අපිට මේක ඇතුලේ කීප අවස්ථාවකම අපි දැක්කා. ඒ කියන්නේ තමුන් හොඳටම දන්නවා තමුන්ට මේ රෝග ලක්ෂණ වලින් මේ තහවුරු වෙච්ච කෙනෙක් සමීප ආශ්‍රයයක් තියෙනවා කියලා. ඒතර තමුන්ට රෝග ලක්ෂණ ආපම තමුන් දැනගන්න ඕන තමුන්ට වැඩි සම්භාවිතාවක් තියෙනවා මේ හැදලා තියෙන කොරෝනා කියලා. නමුත් ඒ කිසිම දෙයක් ගැන තොරතුරු වසන් කරලා දැන් අවස්ථා කීපයක් තිබුණා වෛද්‍යවරු කීප දෙනෙක් ළඟට ගිහිල්ලා ඒ මේ සත්‍ය තත්ත්වයේ කිසි දෙයක් කියන්නේ නැතුව මේ සාමාන්‍ය කැස්ස උණ තියෙන විදිහට බෙහෙත් ගන්න ගිහින් තිබුණා. ඒතර ඒකෙන් අනවශ්‍ය විදිහට ඒ වෛද්‍යවරු ගාණක් නිරාවරණය වෙනවා මේකට. ඒ අනිත් කාර්ය මණ්ඩලෙතර උන්ගේ වාහනවල ගිය අනිත් රියදුරු මහත්තුරු ඉතින් එහෙම වගකීම් විරහිත ක්‍රියාමාර්ගයකින් මේවා පැතිරෙන්න ඉවහල් වෙන්න පුළුවන්. ඒක තමුන් දන්නවා නම් තමුන්ට රෝග ලක්ෂණ තියෙනවා තමුන් එක්ක ආශ්‍රය කරපු කෙනෙකුට මේ රෝගේ වැළඳ දැන් රෝහලේ ඉන්නවයි කියලා විශාල වගකීමක් තියෙනවා. එහෙම අවස්ථාවක් ආපුවම ඒ කියන්නේ එක්ක තමුන් පළවෙනියෙන් මාස්ක් එකක් දාගෙන ඒත් එක පුළුවන් තරම් අනිත් අය පොදු ප්‍රවාහන වගේ පාවිච්චි කරන්නේ නැතුව එක්ක වාහනයක යනවා වුණත් එක්ක තමුන්ගේ වාහනයක් ඒ රීදුරාවක් දැනුවත් කරලා ඒ රීදුරාටත් මාස්ක් එකක් දාලා සුදානමකින් යන්න පුළුවන්. රෝහලට ගියත් එකපාර අනිත් අයත් එක්ක ගැටෙන්නේ නැතුව ඒ වෛද්‍යවරට කලින්ම තමුන්ගේ මේ කතාව කියලා අනවශ්‍ය විදියට අනිත් අයට මේක මේ පැතිරීම වළක්වන්න කරොත් මේක පැතිරීම තව අඩු කරගන්න පුළුවන්. තව ආයේ තිබුණා අපි දැක්කා හොඳින්ම දන්න තමුන් එක්ක ආපු අයට මේක තියෙනවා. නමුත් ඒ කිසිම දෙයක් ඒක ඒ වෙනකොට සෞඛ්‍යාංශ මේගොල්ලෝ නිරෝධානය කරලා තිබ්බා. නමුත් මේ නිරෝධාන කටයුතු වලට යටත් මේ කියන්නේ ඒකට හරියට කරන්නේ නැතුව හැම තැනකම වෙනත් වෛද්‍ය මධ්‍යස්ථානට ගිහිල්ලා ප්‍රතිකාර ගන්න උත්සාහ කරලා වෙනත් ආගමික තැන් වලට ගිහිල්ලා වෙනත් මේ බිස්නස් මේකෙන් තැන් වලට ගිහිල්ලා මේක සෑහෙන පතුරවපු අවස්ථා තිබුණා. ඉතින් ඒ වගේ වගකීම් විරහිත ක්‍රියාමාර්ගයන් මේක පැතිරෙන්න ඉවහල් වෙන. ඉතින් ඉස්සරහට හැමෝටම යුතුයකමක් තියෙනවා මේ ගැන මේ කියන්නේ වගකීමකින් හැසිරෙන්න. තමුන් මේ සම්බන්ධයෙන් සත්‍ය හෙළිදරව් කරන්නට ඕනේ. තමුන්ගේ පැත්තෙන් විවිධ යුතුයකම් වගකීම් වෙන්නේ ලබා දී ඇති උපදෙස් අනුව ක්‍රියාත්මක වීම. එසේ නොවන විටදී මේ සෞඛ්‍ය බලධාරීන් මේ කරන ආශ්චර්ය සම්පූර්ණයෙන්ම විනාශයක් බවට පත් කරන්නට ඔබට දායක වෙන්න පුළුවන්. ඒක තමයි අපි කියන්නේ එහෙම කරන්න එපා කියලා. මේ වෙද්දි ලබා දී තියෙන උපදෙස් තියෙනවා නම් තොරතුරු වසන් කිරීමකින් තොරව යම් ආකාරයෙන් ආසාදිතයයි සැක කළ හැකි ආකාරයේ රෝග ලක්ෂණ පෙන්눔 කරනවා නම් කොයි විදිහටද වැඩ කරන්නට ඕනේ ඒ අවශ්‍ය පහසුකම් සියල්ල රජයේ පාර්ශවයෙන් සලසා දීලා තියෙනවා. ඒ නිසා අර වෙන රටවල් වල වගේ ආසාදිත වුණා නම් වෛද්‍යතුමන් කිව්වා වගේ පොඩ්ඩක් අමාරුවක් තියෙනවා නම් කමක් නැහැ ගෙදෙට්ට වෙලා ඉන්න කියන විදිහේ සෞඛ්‍ය පද්ධතියක් නෙවෙයි අපිට තියෙන්නේ. අපි හැම රෝගියාටම ප්‍රතිකාර කරන බොහොම සාර්ථක සෞඛ්‍ය පද්ධතියක ඉන්න මිනිස්සු. ඒ නිසා යුතුයකමක් වගකීමක් තියෙනවා මේ වෙලාවේ මේ වෙනුවෙන් ඔබෙන් පැත්තෙන් විය යුතු යුතුයකම වගකීම පැහැදිලිවම ඉෂ්ට කරන්න. දැන් සමාජ දුරස්ථකරණය ගැනත් කතා කරා. ඒ වගේම බස් රථවල යද්දී යම් ආකාරයක අපහසුතාවකට පත් වෙන ඒ ප්‍රශ්නත් තියෙනවා. මේ සියලු දේ අතර තැබෑරුම් බාරුත් විවෘත වුණා. එතකොට ඔබතුමන්ලගේ අපේක්ෂා ඉෂ්ට කරගන්න පුළුවන්ද මේ කියන සියලු දේ අතර? ඒක දැන් ඔක බාර් එකක්ද ෆාමසියක්ද මේ වෙළඳසැලක්ද වෙළඳ පොලක්ද කියන එකට වඩා මිනිස්සු ඕනම තැනක යන පුද්ගලයා තමුන්ගේ හැසිරීම පිළිබඳ වගකීමක් පිළිබඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් ඒකට මොන තැනට ගියත් මේක හැමතිස්සෙම තමුන්ට තියෙන මේ දැන් ඔක ආත්මార్థකාම විදිහට හිතුවත් මේ රෝගේ තමුන්ට වැළඳුනොත් තමුන්ට තියෙන මේ
අත්විඳින්න වෙන භයානක තත්ත්වයක මාරාන්තික තත්ත්වයෙන් වුණත් කෙලවර වෙන්න පුළුවන්. ඉතින් ඒ තමුන් ආත්මාර්ථකාමී විදිහට හිතුවත් තමුන් ගැන හිතලා හිතුවත් මේ විදිහට දුරස්ත භාවය පවත්වා ගන්න. මොකද මේක ශ්වසන මාර්ගයේ හරහා බෝ වෙන ලෙඩක්. එතකොට මේක අපිට පුළුවන් නම් සමාජයේ හැකි හැම අවස්ථාවකදීම මීටරයක දුරස්ත භාවය අනිත් පුද්ගලයාත් එක්ක තියාගන්න. මොකද අපිට ලෙඩුන්ව වෙන් කර හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. මොකද අපි දන්න සැලකිය යුතු ප්‍රතිශතයක් මේකේ මේ රෝග ලක්ෂණ නැතුව ඉන්න ඉඩකඩ තියෙනවා. ඒ වෙන තත්ත්වයක් තුල සෑම පුද්ගලයෙක්ම දුරස්ත භාවය පවත්වාගෙන යාම ඉතාමත් වැදගත් දෙයක් මේක බෝවීම වළක්වන්න. මොකද මේක අපි හිතමු ඉදිරියේදී අපේ මේ තවත් මේ සංඛ්‍යාත්මක අගයන් අඩු වෙලා රෝග නැත්තත් රටක් ආවා වුණත් අපිට මේ කොරෝනා ලෝකේ තියෙන තාක්කල් සමහර අවසරක් විතර ඔය හොඳ පුරුදු ඒ විදිහටම තියාගෙන ඉන්න වෙන. ඒ අවදානම ගන්න බෑ. ඉතින් ඒකින්ද මේවා දැන් හැමෝම මේ කියන්නේ මේක දවසකට දෙකකට නැත්නම් සෞඛ්‍ය අංශ කියන හින්දා මේක කරනවා නෙමෙයි. මේකට අනුගත වෙලා මේක අපේ දෛනික ජීවිතේ දුරස්ත භාවයේ තියාගන්න එක විශේෂයෙන්ම වැදගත් වෙන හැම පුළුවන් හැම තැන තම වෙළඳ පොළට ගියත් බාහිර හැම තැනකදීම ඒක පවත්වා ගන්න ඕනේ. නැත්නම් තමුන් අවදානමකට ලක් වෙන පළවෙනියම ඊටත් වඩා වගේ තියෙන නරක දේ තමයි දැන් ඔය වගේ දෙයකින් දැන් සමහරවල්ට දැන් මතයක් එන්න පුළුවන්. දැන් මේකේ දැන් ඒකත් මේ මම හිතන්නේ ඒක අපි පැහැදිලි කරන්න ඕනේ. දැන් සමහරවල්ට මේකට අපි හුඟක් දේවල් සමහර පුරුදු කරන්නේ බයටනේ මේක කරන්නේ. ඒතකොට දැන් මෙතන අපේ රටේ දැන් මේක සමහරට වැරදි මේ එකක් වෙන්න පුළුවන්. මොකද අපේ සාපේක්ෂව මේකෙන් සිද්ධලා තියෙන මරණ ගානේ සැලකිය යුතු මේ අඩුවක් තියෙනවා. නමුත් ඒක හරියට නිර්වචනය කරගන්නට ඕන. මොකද දැන් මේක අපි දැන් ලෝකේ මේ තියෙන දත්තයන්ට ගියාම වැඩිපුර මරණ සිද්ධ වෙලා තියෙන්නේ මේ වයස්ගත කාණ්ඩවල. හරිද? ඒතකොට දැන් මේ බටහිර රටවල් වල ගත්තම සාපේක්ෂව වයස්ගත කොටස ප්‍රජාවේ වැඩි. ඉතින් එතකොට මේක මේ රෙඩේ ප්‍රජාගත වුණොත් තරුණ අය බේරුණාට වයස්ගත අයට සංකුලතා ඇවිල්ලා මේ මරණීය තත්ත්වයක් එන්න පුළුවන්. දැන් ලංකාවේ අපි මරණ ඔච්චර අඩුවට දකින්න එක හේතුවක් තමයි ලෙඩේ මේ සමාජගත වුණේ නැති හින්දා. මොකද රටක් විදිහට ලංකාව ගත්තත් අපි දියුණු වෙන අනිත් රටවල් වගේ නෙමෙයි. දැන් දියුණු වෙමින් පවතින රටවල් වල ජනගහනය මේ වැඩිපුරම තියෙන්නේ ළමා ජනගහනය. නමුත් අපි ලංකාව සෞඛ්‍ය දත්තයන් මේවට ගියාම අපි සාමාන්‍ය බටහිර රටවල් පැත්තට බරයි. ඒ කියන්නේ අපේ නිර්ණායක හොඳ පැත්තට තියෙන්නේ. ඒතකොට අපෙත් දැන් වයස්ගත සාපේක්ෂව වයස්ගත ජනතාව වැඩි රටක් සාපේක්ෂව වැඩි රටක්. ඉතින් එතකොට මේක සමාජගත වුණොත් අපිටත් ඔය කියන මේ මරණ ගාන අත්විඳින්න සිද්ධ වෙනවා. ඉතින් ඒක තාම එහෙම අපි දකින්නේ නැත්තේ මේක සමාජගත වුණේ නැති හින්දා. ඉතින් මේ කීප දෙනෙක්ගේ මේ ඒතර හුඟක් තරුණ අය දැන් අයිත් එක තමයි අපේ මේ රෝගයට ලක්ුණේ මේ තරුණ කොටස. ඒ කියන්නේ මේක මුලින්ම අපිට ආවේ විදේශ ශ්‍රමිකයන්ගෙන්. මේ විදේශ ශ්‍රමිකයෝ වැඩි දෙනෙක් මේ අවුරුදු 25ත් මේ 30 වගේ වයස් කාණ්ඩවල. ඊට පස්සේ දැන් නාවික හමුදා කඳුළු ඇතුළේ සිද්ධ වෙන සිද්ධියට ලක් වෙන්නේ ඔක්කොම තරුණ අය. ඉතින් උන්ට සංකුලතාවයන් තියෙන ඉඩකඩ තාමත් අඩුයි. ඒකින්ද තමයි අපිට අපේ දත්තයන් හොඳ පැත්තේ තියෙන්නේ. ඉතින් හැබැයි මෙතන අපි ඒක එහෙම හිතලා මේක කිසි මේක එච්චර ප්‍රශ්නයක් නැහැ කියන එක ඔලුවට දාගෙන මේක සමාජගත වුණොත් අනිවාර්යයෙන්ම මේ අපිටත් ඒ ගැටලුවට මුහුණ දෙන්න වෙනවා. මේක තාම සමාජගත වෙලා නැති හින්දා තමයි සංකුලතාව. දැන් උදාහරණයකට අපිට මේ වෙච්ච මරණ වලින් වැඩි කොටසක් වෙන්නේ මොන හරි කියන්නේ මේ කොමෝබිඩිටිස් ඒ කියන්නේ වෙන මේ නිදන්ගත රෝග තත්ත්ව තියෙන අය හරි වයෝවෘද්ධ අය අතර තමයි සිද්ධ වෙන්නේ. ඒක මහා පරිමාණයෙන් සිද්ධ වෙයි මේක සමාජගත වුණොත්. ඒතකොට දැන් ওই විදිහට අර දුරස්ත භාවයේ පවත්වාගෙන යන්නේ නැතුව කිසියම් කෙනෙක් හැසිරුණොත් සමහරවිට ඔහුට නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔහු රෝගය අරගෙන ගෙදර ආපුවම සමහර ගෙදර ඉන්න මේ වෙන නිදන්ගත රෝග තියෙන මේ තමුන්ගේ අම්මා තාත්තා හරි වයෝවෘද්ධ කෙනෙක් හරි වෙන කෙනෙක් පිටින් දැන් එහෙම වෙච්ච අවස්ථා දැන් මේ 900 ගාන ඇතුලේ තියෙන ඕන තරම් අපි දැකලා තියෙන. ඒ කියන්නේ ඒ පුද්ගලයා කිසිම විදියකට පිට ගිහිල්ලත් නැහැ ගෙදර ඉඳපු කෙනා. නමුත් ඒ වෙන කෙනෙක් මේ රටින් ඉඳන් ඇවිල්ලා හරි බෝ කරලා ඒකේ ප්‍රතිපාකයක් විදිහට සංකුලතාවලට ගිය. ඉතින් ඒකින්ද සමාජ හැමෝටම මේ දුරස්ත භාවයේ පවත්වාගෙන වගකීමක් ඇතුව හැසිරීම ඉතාමත් වැදගත් වෙනවා. හොඳයි. තබෑරුමට හෝ වේවා, පාමසියට හෝ වේවා, සුපිරිවෙලන්සල්ට හෝ වේවා යන ඔබ මරණය අරගෙන ගෙදර යන්නට එපා. වැඩිහිටියන් ඉන්නවා, දෙමව්පියන් ඉන්නවා. ඒ නිසා ඔවුන්ගේ ජීවිත අනාරක්ෂිත කරන්න එපා. මේ වෙලාවේ ඔබ ප්‍රවේශම් වීම තුල තමයි ඔබගේ නිවසේ අය ප්‍රවේශම් වීමත් සිදුවන්නේ. ඒ වගේම මේ වෙලාවේ එළියට පහළියට වෙළඳසැල් වලට යන එක පුළුවන් තරම් සීමා කරන්න කියලා රජයේ පැත්තෙන් කියන විටදී වැඩිහිටි ජනතාව, වයස්ගත ජනතාව යම් ආකාරයකින් සමාජයත් එක්ක මුහු වෙන්න උත්සාහ කරනවා නම් වෙළඳසැල් වලට හෝ වෙන යම් ක්‍රියාකාරකම් වලට යන්න හදනවා නම් ඒක බොහොම අවදානමක්. ඒ නිසා ප්‍රවේශම තමයි වැදගත්ම දේ මේ රෝගය පාලනය කරගන්න. අප තවදුරටත් කතා කරමු. කෙටි විරාමයකට යමු. රැඳී සිටින්න අපි සමග. වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමිත කෙනෙක්ගේ සමගින් අපි කතා කරමින් සිටින්නේ.
මේ වෙද්දී 915ක් රෝගීන් ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙනවා. ඒ වාර්තා වන රෝගීන් හා සම්බන්ධයෙන් මේ වන විට පවතින තත්ත්වය කොහොමද වාර්තා වුනේ? මොන වගේ රෝගීන්ද මේ 915 ඇතුලේ ඉන්නේ? මේ වෙද්දී ඔබ විසින් ගත යුතු ක්‍රියාමාර්ග මොකක්ද? ඒ වගේම ටෙස්ටින් පැත්ත මේ සියලුම කාරණා පිළිබඳව අපි කතා කළා. අප අඛණ්ඩවම වසංගත රෝග විද්‍යාංශයට ආයුබෝවන් සුබ දවසක් කතා බහ සම්පූර්ණයෙන්ම මේ කාලවකවානුව තුළ වෙන් කළේම මේ වසංගතය සම්බන්ධයෙන් නිවැරදි අදහස ගත හැකි සුදුසුම පාර්ශ්වය බවට පත්වන්නේ එතුමන්ලා. ඒ නිසා මේක පාලනය කරන පිරිස අඛණ්ඩව මේ සති දෙක තුනක් පුරා අපට කැඳවා ගන්නට ලැබීමත් එතුමන්ලගෙන් ලැබුණු දායකත්වයට අපි විශේෂයෙන්ම මේ මොහොතේදී ස්තුතිවන්ත වෙනවා සහ මතක් කරනවා. වෛද්‍යතුමනි දැන් තවත් කතාවක් වෙන දෙයක් තමයි මේ වෙලාවේ රෝහල් වලට යන්නට ඇතමුන් බියවීමක් තියෙනවා. අපි හිතමු ඩෙන්ගු හෝ වේවා වෙන යම් ආකාරයේ රෝගයක් හෝ වේවා මේ ගිහිල්ලා කොරෝනා හැදෙයිද දන්නේ නැහැ කියන බියත් එක්ක US වල සිටිනවා කියන විදිහේ කතාවක් සමාජය ඇතුලේ තියෙනවා. මේක කොයිතරම් දුරට උචිතද? මේක නිවැරදි කරගත යුතුයි නේද? ඔව් පැහැදිලිව නිවැරදි කරගත යුතුයි. මොකද පැහැදිලිවම දැන් මේ වෙනකොට මොකද කොරෝනා කියන එකේ මූලික අවධිය තමයි උණ කැස්සෙම් රිසා තත්ත්වය. දැන් ඒක කොරෝනා උණ කැස්සෙම් රිසාව කියනක මේ කොරෝනා කියන්නේ අලුතෙන් ආපු වෛරස් කොරෝනා එන්නත් ඉස්සර හැමදාම ඕනෑම දවසක අපි මේ OPD එකකට ගියොත් 60-70ක් ඉන්නේ මේ කැස්ස උණ හෙම්රිසා එක එන තමයි. ඒක සාමාන්‍ය ලෝකෙක ඕනෑම රටකත් ලංකාවෙත් තත්ත්වය එහෙම තමයි. දැන් සමහර විශේෂයෙන්ම වැසි කාලෙන් පස්සේ මේ තත්ත්වය වැඩි වෙනවා. නමුත් දැන් මූලික අවධියේදී අපිට මේක වෙන් කර හඳුනා ගන්න බෑ. මේ දැන් මෙහෙම තත්ත්වයක් තියෙනකොට දැන් මට මේ නිවසක ආශ්‍රිතයෙක් නම් මගේ ගෙදර කෙනෙකුට කොරෝනා වැඳුණයි කියලා රෝහලේ ඉන්න අවස්ථාවක මට මේ රෝග ලක්ෂණ ආවොත් පැහැදිලිව මට ඒකයි කියන වැඩි විශාල සම්භාවිතාවක් තියෙනවා. නමුත් එහෙම නැති අවස්ථාවක හැම මේ කාලේ ඇති වෙන හැම කැස්ස උනේ හෙම්රිස්සාවම මේ කොරෝනා නෙමෙයි. ඒක ඉන්ෆ්ලුවෙන්සා වෙන්න පුළුවන්, වෙන තත්ත්වයක් වෙන්න පුළුවන්, සමහර උණ තත්ත්වයේ ඩෙන්ගු වෙන්න පුළුවන්. ඉතින් අපි ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒකින්ද මේ සමහර වෙලාවට අනීත බියක් ඇති කරගත යුතු නැහැ. මේ දැන් මේ වෙලේ උණ හැදිලා ගියොත් මාව මේ කොරෝනා වාට්ටුවට දාවි. එතකොට මට එහෙම තත්ත්වයක් නැහැ. ඒ රජයේ වල බොහොම පැහැදිලිව කොරෝනා වලට ප්‍රතිකාර කරන වෙනම අංශයක් වෙනම වාට්ටු ඒවා වෙන් කරලා තියෙන. ඒවා අනිත් වාට්ටු වලින් වෙන් කරලා තියෙන. ඒකින්ද බොහොම වකීමකින් කියන්නේ දැන් වෙන රෝගයකට ගිය කෙනෙකුට තාම මේ 910 මේ 15 ඇතුලේ කිසිදු රෝගියෙක් නැහැ මේ රෝහල ඇතුලේදී වෙන දෙයකට ප්‍රතිකාර ගන්න ගිහිල්ලා කොරෝනා බෝ කරගෙන ආපු කිසිම කෙනෙක් නැහැ. ඒකෙම තේරෙනවා. ඒ කියන්නේ අපේ ඒ රෝහල් පද්ධතිය මනාව කළමනාකරණය කරලා තියෙන. ඒ කියන්නේ ඒ විශේෂිත රෝහල මේවා පොසිටිව් වෙන අයට ප්‍රතිකාර කරන්න විශේෂිතම රෝහල් මේ 6ක් හඳුනාගෙන තියෙනවා. ඒ රෝහල් වලට වෙන රෝගීන් ඇතුළු කරගන්නේ නැහැ. අනිත් රෝහල් වලත් මේ ඇතුල් මේ සැකකාරීතු රෝගීන් ඇතුල් කරන ඒ රෝහල් තිහෙත් පැහැදිලිවම වෙනම වාට්ටු වෙනම කාර්ය මණ්ඩල ඒවට අවශ්‍ය මේ පර්සනල් ප්‍රොටෙක්ටිව් ඉක්විප්මන්ට්ස් ඒ කියන්නේ විශේෂ ආවරණ ඇඳුම් පළඳුම් ඒ ඔක්කොමත් එක්ක තමයි මේ රෝගීන්ව ඇතුළත් කරන්නේ. ඒකින්ද කවදක්වත් ඒ රෝහලට වෙනත් ආබාධයට ගිය කෙනෙකුට මේකෙන් හැදෙන්න කිසිම ඉඩ කඩක් නැහැ. ඒක ඉතාමත් හොඳට කළමනාකරණය කරලා තියෙන. ඒකින්ද කිසිම කෙනෙක් බය විය යුතු නැහැ. අනිවාර්ය රෝග නැත්තම් කොරෝනා හින්දා නෙමෙයි වෙන තත්ත්වයන් හින්දා. මොකද දැන් උදාහරණයකට උණ හැදිලා මේකට බය ගියේ නැත්නම් සමහරට ඒක ඩෙන්ගු වෙලා ඩෙන්ගු වලින් මාරාන්තික තත්ත්වයකට යන්න පුළුවන්. ඒකින්ද අර වෙනදා අපි කිව්වා වගේම උණ තියනවා නම් කැස්සෙන්සින් තියනවා නම් පිළිගත් වෛද්‍යවරයෙක් ලවා තමම පරීක්ෂා කරගෙන වෛද්‍ය උපදෙස් පිළිපදින්න ඕනේ. එහෙම තැනකදී රෝහලට යන්න පැහැදිලිවම මේ කොරෝනා ගැන කිසිම සැකයක් නැත්නම් ඒ රෝගීන්ව අර රෝගීන් එක්ක මේ මිශ්‍ර වීමක් මේ සිද්ධ වෙන්නේ නැහැ. එහෙම ඒ වාට්ටුවකට ඇතුල් කරත් රෝගියෙක්ගෙන් රෝගියෙකුට පය කියන්නේ මේ ආසාදනය නොවන විදියට නිසි පිළිවෙත් ක්‍රමවේදයන් ඒ වාට්ටු සංඛ්‍යාවේ විශේෂිත වාට්ටු වල ඒ කාර්ය මණ්ඩලයේ අකුරට ඒක පිළිපදින. හින්දා එහෙම අන්‍යත බියක් ඇති කරගන්න ඕනේ. අර විදියට අනවශ්‍ය හිතෙන් මවාගත්තු බියක් හින්දා රෝහල් වලට යන්නේ නැතුව ප්‍රතිකාර වලට යන්නේ නැතුව ගෙදර ඉඳීමෙන් සමහරලාට වෙනත් සංකුලතා ඇවිල්ලා වෙනත් රෝගී තත්ත්වයන් උත්සන්න වෙලා මේ වෙනත් සංකුලතා තත්ත්වයන්ට යන්න පුළුවන්. හින්දා ඒක නොකළ යුතු දෙයක්. වෙනදා වගේම වෙනදා අපි කරපු විදිහටම ඒ අමාරු තියෙනවා නම් සුසුකන්ලත් වෛද්‍යවරයෙක් ලවා පරීක්ෂා කරගෙන ඒ කටයුත්ත කළ යුතුයි. අපේ ප්‍රවෘත්ති ප්‍රකාශය තුලත් බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා මියුණ හා සම්බන්ධ ව්‍යාප්තියක් පිළිබඳ මේ විදිහට කතා කරනවා. වගේම ඩෙන්ගු පිළිබඳ අවධානමක් ඇති විය හැකි. ඒ නිසා වෙනයම් ආකාරයේ රෝග ඇති විය හැකි. වෛද්‍යතුමන් පැහැදිලි කළ ආකාරයට ඩෙන්ගු හැදිලා ගෙදරට වෙලා හිටියොත් මේ පිළිබඳ රෝහල් පද්ධතියට යන එක බයයි කියලා. ඒක අවසානයේදී ඉවර වෙන්නේ කොතනින්ද කියන දේ අමුතුවෙන් කියන්නට ඕනේ නැහැ. ඒ නිසා මේ හැම කාරණයක්ම අපි එකින් එක අරගෙන අපිට ධාරණය කරන්නේ ඒක ඉතාමත් වැදගත්. මේ හැමදේම ඉතාමත් වැදගත්. ඒ නිසා තමයි අප ඔබ වෙනුවෙන් ඔබේ ජීවිතය බොහොම වටින නිසා මේ කතාව සිදු කරන්නේ. ලෝකයේ ව්‍යාප්තිය ගත්තොත් එහෙම දැන් මේ වෙද්දි ලෝකයේ අම්මාකාරකින් පාලනයකද තියෙන්නේ. නමුත් තාමත් වර්ධනය වෙන තැනකද තියෙන වෛද්‍යතුමනි?
ඒක ඉතින් ඒක සමස්ත ලෝකයේ හැට ගන්නට එක එක රටවල් වල දැන් සමහර රටවල් වල මේ නෝට පාලනය වෙදී තවත් රටවල් වල තාම ව්‍යාප්ත වෙන මට්ටමක තියෙන. ඉතින් මේක කොහොමද නැක ගෝලීය වසංගත තත්ත්වය. ඉතින් ගෝලීය වසංගත තත්ත්වයක් කියන්නේ ඉතින් අපිට අනිවාර්යෙන් දැන් මේ වෙනකොට මේක පැතිරිච්ච රටක් නැති තරම් සමස්ත රටවල් 213කටම මේක පැතිරලා තියෙන. එක එක රටවල් ඉන්නේ එක එක අවධිවල දැන් චීනය කොරියාව වගේ රටවල් මුලින්ම රෝගය බලන දැන් මේ වෙනකොට පාලනය කරගෙන ඉතාමත් අවම මට්ටමක තියෙන්නේ. නමුත් දැන් අලුත් නිතර දැන් ඉතාලිය වගේ රටවල් වල දැන් සෑහෙන කාලයක් ගිහිල්ලා දැන් ඉතාලිය එංගලන්තයේ ස්පාඤ්ඤය ප්‍රංශය වැනි රටවල් යම් ප්‍රමාණයකට පාලනය වෙමින් පවතිනවා. නමුත් ඒ වගේම තවත් රටවල් කිහිපයක් දැන් වෙනකොට වැඩි වෙමින් පවතින තත්ත්වයේ ඉන්නවා. ඉතින් මේක ගෝලීය වසංගත තත්ත්වයක් කියන එකේ තත්ත්වයක ඒකේතර දැන් ලෝකයේ කිසිම රටක අද තියෙන ගෝලීයකරණයත් එක්ක මේක පවතින තාක්කල් මුළු ලෝකයේ හැම රටකටම ඒකේ අවදානම තියෙනවා. ඉතින් ඒකින්ද අපිට කවදාකවත් අපි හිතමු අපි පාලනය කරයි කියලා අපිට අවදානමෙන් මිදෙන්න බෑ. මොකද ගෝලීයකරණයත් එක්ක ඕනම වෙලාවක අපේ රටට කේසස් එන්න පුළුවන්. ඉතින් ඒකින්ද හැම අපිට මේකත් එක්ක අපි මේ කියන්නේ අපිට මේකත් මේ අවදානමත් එක්ක ඒ අවදානම අවම කරගෙන මේ අපේ ජීවන රටාව ඒකට ගැලපෙන විදිහට බෝ වෙන්නේ නැති විදිහට ජීවත් වෙන්න අර දුරස්ථීකරණය මේ අර හොඳ සෞඛ්‍ය පුරුදු ඒවා දිගටම පරිහරණය කරන්න සිද්ධ වෙනවා. විදේශගතව සිට පැමිණෙන අයත් පැමිණිය යුතුයි රටට. ඒ වගේම ඔවුන්ගේ පාර්ශවයෙන් ලොකු අභියෝගයකුත් තියෙනවා. කොහොමද මේක සම්බන්ධයකට පත් කරගන්නේ? ඔත් ඒක ඇත්ත රටක් විදිහට විශාල අභියෝගයක්. මොකද දැන් අපි දන්නවා දැන් මේ එන හුඟ දෙනෙක් මේ එන්න ඒගොල්ලන්ට එන්න වෙන එකම හේතුවක් තමයි ඒ රටවල කියන්නේ ආරක්ෂිත භාවය අපේ රට ඒ රටවලට සාපේක්ෂව මේ කොරෝනා සම්බන්ධයෙන් ආරක්ෂිත හින්දා ඒගොල්ලෝ එන්නේ. කියන්නේ ඒගොල්ලෝ දැන්ට ඉන්න රටවල් වල ඊට වඩා අනාරක්ෂිත තත්ත්වයක් තියෙන්නේ. ඉතින් ඒතර ඒකෙන්ම තේරෙනවා එන අය මේ ආසාදනයට ලක් වෙලා වෛරසයත් එක්ක එන්න ඉඩ කඩ තියෙන අපිට ඒක නැහැ කියන්න බෑ. ඉතින් එතකොට ඒම තුල අපි දන්නවා රටට මේක මේ තවත් අමතර කියන්නේ අපේ රටේ පැතිරීම නැති වුණාට පිටින් එන අවදානමක් තියෙනවා. ඒක බැහැර කරන්න බෑ. හැබැයි ඉතින් අපේ රටක් විදිහට අපි ඔප්පු කරලා තියෙනවා මේ ක්‍රියාදාමයේ. දැන් මොකද අපිට මේක අලුත් අභියෝගයක් නෙමෙයි. දැන් මුලින් මේ දරුණුම විදිහට පැතිරිච්ච රටක් තමයි ඉතාලිය. දකුණු කොරියාව. ඒතර එතන ඉඳන් අපි ශ්‍රමිකයෝ විශාල ප්‍රමාණයක් මේ විදිහටම ගෙන්න ගත්තා. ඒතර ඒ රටවල් වල ආසාදිත මට්ටම උග්‍ර ඉහළම මට්ටමක තියෙන අවස්ථාවක තමයි අපි මේගොල්ලන්ව ගෙන්නේ. හැබැයි අපි තාමත් ක්‍රමානුකූල විදිහකට උන්ව මේ නියම ප්‍රමිතීන්ට අනුව ගෙනලා මේ එයාපෝට් එකෙන්ම කෙලීම නිරෝධාන මොකද දැන් එන මේ එන සෑම කෙනෙක්ම ඒ පිළිබඳ අනිසිබියක් ඇති කරගත යුතු නෑ. මොකද සෞඛ්‍ය අංශත් ආරක්ෂක අංශත් ඒක මනාව වැඩ සැලසුමක් අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඒක අපේ සැලසුම සාර්ථකයි කියලා ඔප්පු කරලා පෙන්නලා තියෙන. ඒකට හේතුවක් තමයි ඉතාලියෙන් ඉඳන් දකුණු කොරියාවෙන් ඉඳන් ආපු ඊට පසු කාලෙම ආපු සෑම කෙනෙක්ම ওই ක්‍රියාදාමයේ අනුවම එයාපෝට් එකෙන් කෙලීම නිරෝධාන මධ්‍යස්ථාන වලට යොමු කළා. එතකොට එවුන් අතරින් දැන් ඒ කෙලින්ම නිරෝධාන මධ්‍යස්ථානට යොමු කරපු ඒ කණ්ඩායමෙන් දල වශයෙන් රෝගීන් 45 දෙනෙක් වාර්තා වුණා. ඒතර අපිට 100%ක් මේ සහතිකයක් දෙන්න පුළුවන් මේ රෝගීන් 45 දෙනාගෙන් ප්‍රජාවට කිසිදු බලපෑමක් ඇති වුණේ නැහැ. මොකද උන්ටගෙන් කාටවත් පැතිරුනේ නැහැ. මොකද උන් අපි කෙලින්ම නිරෝධාන මධ්‍යස්ථාන වලට ගෙනාවා. නිරෝධාන මධ්‍යස්ථාන වලත් ඒ සෑම කෙනෙක්වම හැකි පමණින් තියෙන මේ පහසුකම් අනුව පුළුවන් තරම් වෙන් කරලා තියන්නේ. ඒ කියන්නේ ඒක අඩු ගානේ කණ්ඩායම් හැටියට හරි එන රටවල් හැටියට හරි පුළුවන් තරම් නීති ප්‍රමිතියක් අනුව වෙන් කරලා තියන්නේ. එතකොට එතන කෙනෙක් අපිට අනිවාර්යයෙන්ම දන්නවා එන අය අතරින් කීප දෙනෙක් අනිවාර්යයෙන්ම ආසාදිත වෙනවා. ඉතින් ඒක අපි දන්නවා උන් අනිවාර්යෙන් එන හැම කෙනෙක්වම පරීක්ෂණ වලට ලක් කරනවා. ඒ වගේම තමයි විශේෂ අවධානම් තියෙන අය ආපු විගසම පරීක්ෂණයට ලක් කරනවා. සෑම කෙනෙක්වම දින 14ක් ඉවර වෙලා රෝග ලක්ෂණ නැති ඒ අතර රෝග ලක්ෂණ පහළ වුණොත් සෑම කෙනෙක්වම පරීක්ෂණයට ලක් කරනවා. රෝග ලක්ෂණ නැතත් ඔය සෑම කෙනෙක්ම නිරෝධාන කඳුරෙන් මේ යවන්නේ ගම් වලට පරීක්ෂණ කරලා නෙගටිව් වුණොත් බැරි වෙලාවත් ඒ වුණ ඉන්න කණ්ඩායමේ ප්‍රදේශයේ එක්කෙනෙක් හරි ඒ කඳුරේ පොසිටිව් වුණොත් අපි ඒ අනිත් හැමෝගෙම නිරෝධාන කාලය තව දින 14කින් දික් කරනවා. ඒ වගේ විශේෂ විද්‍යාත්මක ක්‍රමවේදයක් තියෙන. එහෙම කරලා ආයසරයක් වුණම පරීක්ෂණයට ලක් කරලා තමයි ගෙදර යවන්නේ. එහෙම ගෙදර ගියත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ එම්එස්ලාගේ අධීක්ෂණයට තව සති දෙකක් වැඩි ආරක්ෂිත පියවරක් හැටියට උන් තවදුරටත් ඒ ගමෙත් නිරෝධානය කරනවා. ඒ හින්දා මේක අභියෝගයක් මේක ලෙහෙසි කටයුත්තක් නෙමෙයි. නමුත් මේක අපි කරලා පෙන්නලා තියෙනවා. මොකද මේක සාර්ථකව. ඉතින් ඒ හින්දා මම හිතන්නේ ඉදිරියේදීත් ඒක ඒ විදිහට කිරීම තුළ ඒ රටවල් වලින් එන අයගෙන් මේ රටේ රෝගය පැතිරීමට බලපෑමක් නොවන විදිහට ඒක කළමනාකරණය කරන්න පුළුවන්. අර ඔබතුමා පැහැදිලි කරා මේ
එක් රටවල් ඉන්න අවදීන් සිටිනවා කියලා. දැන් අපේ වක්‍රය අතින් ගත්තොත් අපේ වක්‍රයේ සමහර අවස්ථාවන් වලදී ඉහළ යාම් සිදු වෙනවා. දැන් ඊයේ දවසේ 26ක් වාර්තා වීමත් එක්ක යම් ඉහළ යාමකට යන්නට පුළුවන්. එහෙම බලනකොට අපි රෝගයේ පැතිරීම අතින් ඉන්නේ කුමන අවධියද මේ වල විට? නෑ මෙතන දැන් අනිත් රටවල් එක්ක අපට සංසන්දනය මතන මේක දැන් අපේ දැන් මේ දැක්කොත් මේක තමයි මේ රටේ තියෙන තත්වය. දැන් මුලින් ඉඳන්ම අපිත් මේකෙදි යම් අවදීන් පහු කරා. නමුත් අපේ මේ චක්‍රයේ මේ ග්‍රාෆ් එක අනිත් රටවල් හුඟක් එක්ක සංසන්දනය කරන්න බෑ. මොකද අනිත් රටවල් වල අපි දැක්කේ මේක මේ කියන්නේ මේක කමියුනිටි ට්‍රාන්ස්මිෂන් කියන්නේ ප්‍රජාවේ පැතිරීමක් සිද්ධ වුණා නම් හැමතිස්සෙම දැක්කේ මේක එක මතනකින් පටන් අරගෙන මේක වැඩි වෙලා උපරිමයටම වැඩි වෙලා සෑහෙන කාලයකට පස්සේ තමයි මේක මේ පහතට ඒමක් සිද්ධ වෙන්නේ. නමුත් අපේ එහෙම වුණේ නැත්තේ අපේ මේ එහෙම පැතිරීමක් කියන්නේ මහා පරිමාණයෙන් ප්‍රජාය පැතිරීමක් සිද්ධ වුණේ නැහැ. දැන් මේ මුලාවදියේ තියෙන්නේ ඔවිට අර ඉතාලියෙන් ආපු ඒ කට්ටියගෙන් ආපු ටික. ඒක අපි කළමනාකරණය කරගන්නවා. ඊට පස්සේ පොඩ්ඩක් මේ ආයෙ සුළු වැඩිවීමක් සිද්ධ වෙනවා. අපිට මේ සමීප ටිකක් ගන්න පුළුවන් නම් වඩාත් පැහැදිලි වෙවි. ඔව්. ඊට පස්සේ තව සුළු වැඩිවීමක් වෙනවා. ඒක ඇත්තට වෙන්නේ අර අපි දන්න සුදු ඇල්ල ආශ්‍රිත යම් කිසි සිද්ධියක් වුණා. ඒක ආශ්‍රිතව මේ යම් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීම තුල ඊට පස්සේ අපි ඒකත් කළමනාකරණය කරගෙන එතනත් අපි යටට දාගන්න. දැන් එතනයි වෙනස තියෙන. හැමතිස්සෙම අපි ඒක මේ දිගින් දිගටම උඩට යන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟට අපි අභියෝගය තමයි කෙසෙල්වත් ආශ්‍රිතව අපි දන්නවා. ඒ වතු ආශ්‍රිතව මේ ආවා. ඒතකොට ඒ ටික තමයි ඇත්තටම කියනනම් මේ අප්‍රේල් මාසේ 5 වෙනිදාත් අප්‍රේල් මාසේ 20ත් විතර මෙන්න මේ වැඩිවීම දකින්නේ ඒ කෙසෙල්වත් ආශ්‍රිතව ආපු මේ ටික දෙන. ඊට පස්සේ තමයි ලොකුම වැඩිවීම අපි දකින්නේ මේ කියන්නේ අප්‍රේල් 22 ඉඳන් මේ තාමත් ඒක තියෙනවා. ඒ කියන්නේ නාවික හමුදා කඳුර ආශ්‍රිතව ඇති වෙච්ච තත්ත්වේ. ඒක පහළ යමින් තියෙනවා. ඒක අනේක දැන් ඒකත් දැන් මේ දැන් මේක සමාජගත වුණා නම් අපිට මෙහෙම චිත්‍රයක් එන්නේ නැහැ. මේක දිගින් දිගට වැඩිවීමක් වෙන්නේ. ඒතර යම් කිසි සිද්ධියක් වුණා. අපි ඒක අපිට අවශ්‍ය ක්‍රියාමාර්ග කාලීනව ගත්තා. ඒක ප්‍රතිඵලයක් හැටියට ඒකෙත් මේ වසංගත තත්ත්වයක් කියන්නේ මේක දවසෙන් මේ ආවා ඒක නැති කරන්න බෑ. ඒක මොකද ඒ ඉන්කියුබේෂන් පීරියඩ් එකත් එක්ක ඒක යම් බලපෑමක් තියෙනවා. නමුත් ඒ බලපෑම අපි දැන් අවම කරමින් යමින් තියෙනවා. ඉතින් ඒකයි දැන් ඒක සාපේක්ෂව එතනත් මේ යට යෑමක් තියෙනවා. ඉතින් අපි හිතනවා මේක අපිට වෙන හැමදැනම පහළට යන පාලනය. ඒ කියන්නේ පාලනයක් ඒ කාලීන ක්‍රියාමාර්ග ගැනීම ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට මේ විදිහට චක්‍රය පාලනය කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. හොඳයි. අර වක්‍ර පිළිබඳ කතා කරමින් වක්‍ර පිළිබඳ විග්‍රහයන් කරනවා නම් ලංකාවේ මතුවෙන පොකුරු හැම දෙයක්ම නිවාරණය කරන්නට සමනය කරන්නට හැකියාව ලැබෙනවා. නාවික හමුදා කඳවුර ආශ්‍රිත පොකුර තමයි දැන් ක්‍රියාත්මක. ඒ සමනය කරමින් ඒ පාලනය කිරීමේ ක්‍රමවේදය බොහොම සාර්ථකව දියත් වෙන මොහොතක අපි සිටින්නේ. රටක් විදිහට අප සතුටු විය යුතුයි. ලෝකයේ සෞඛ්‍ය පද්ධතීන් එක්ක සංසන්දනය කරන විට ලෝකයේ මහා දැවැන්ත සෞඛ්‍ය පද්ධතීන් සමගින් සංසන්දනය කරන විට අපි බොහොම සාර්ථකව රෝගීන්ට ගෙවල් වල ඉන්න රෝහල්ගත වෙන්නට එපා කියන වචනේ නොකිය බොහොම සාර්ථක ක්‍රියාපිළිවෙතක් දියත් කළා. ඒ හා සමානවම අපගේ සෞඛ්‍ය පද්ධතිය ගත් විට ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් සෞඛ්‍ය පද්ධතිය මහන්සි නොවි සෞඛ්‍ය පද්ධතිය ලෙඩ වෙන්නට ඉඩ නොදී බොහොම සාර්ථක ගමනක් මෙතුවක් දවසක් අරගෙන ආවා. අවසාන වශයෙන් වෛද්‍යතුමනි මහ ජනතාව අතේ තමයි දැන් රට දිහිල් වීමත් එක්ක ලොකුම වගකීම තිබෙන්නේ. ඔවුන්ට පණිවිඩයක් දෙනවා. ඔව් ඉතින් පැහැදිලිවම දෙන්න තියෙන පණිවිඩය තමයි මේක දැන් අපි මෙහෙම කොච්චර අපි පාලනය කරයි කියලා කියන එකෙන් අදහස් වෙන්නේ අපි සම්පූර්ණයෙන් මේක අවදානමෙන් නිදහස් උනායි කියලා. ආයෙත් මම කියන්නේ මේ අවදානමෙන් අපිට නෙමෙයි ලෝකේ කිසිම රටකට නිදහස් වෙන්න බෑ. මේක ලෝකේ පවතින තාක්කල් මේ ගෝලීකරණ තත්ත්වයක් එක්ක. ඒක හින්දා අපි හැමෝටම ඉදිරි කාලයේ සමහරට වසරක් හෝ ඊට වැඩි වෙන්නත් පුළුවන් මේ කොරෝනා අවදානමත් එක්ක ජීවත් වෙන්න. අවදානමත් එක්ක ඒ අවදානම හරි විදිහට කළමනාකරණය කරනවා කියන්නේ මේක රෝගය මහ පරිමාණයෙන් රටට එන එක වළක්වගෙන ජීවත් වෙන එක. ඉතින් එහෙම නැතුව අපි දැන් ඒක හැමෝම කර යුතුද දැන් මේකෙන් අපි 90ක් ඒ හරි විදිහට ඒ සෞඛ්‍ය පුරුදු කරලා 100ක් කරේ නැතත් රටක් අපිට පේනවා අපේ වුණත් මේ ආපු සුළු මේ පොකුරු නැත්නම් ක්ලස්ටර්ස් වල කීප දෙනෙක්ගේ මේ යම් පැසිරීම් රටාවල් හින්දා මේක ආවේ. ආවට පස්සේ ඒක පාලනය කරන්න කොච්චර අසීරුද කියලා. ඉතින් ඉදිරියේදීත් ඒක තමයි අභියෝගය. හැමෝම මේ සෞඛ්‍ය පුරුදු වලට අනුගත වෙලා ඒවා හරියට මේ පිළිපැද්දොත් අපිට මේක තරම් අසීරු කටයුත්තක් වෙන්නේ නැහැ. මොකද මේක පුද්ගල හැසිරීම මේක බෝවීම තීරණය වෙන්නේ මේ පුද්ගල හැසිරීම මත. ඒ කියන්නේ දුරස්ත භාවය තමයි පවත්වා ගැනීම ඉතාම වැදගත්. අනිත් එක හොඳ සෞඛ්‍ය පුරුදු. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මේක අයින් දැන් මම කහිද්දි මේ කිමුන් යවද්දි මේ මුඛය ආවරණය කරගන්නේ. ඒකෙන් අනිත් කෙනෙකුට අනේක අවදානම අඩු කරනවා. ඒත් එක තමයි රෝග ලක්ෂණ තියෙනනම් වෛද්‍යාංශ කරා යන්නේ. අනිත් එක රෝග ලක්ෂණ සුළු හරින් හරි තියෙනවා නම් ඉස්කෝලේ යන්න එපා, වැට්ට යන්න එපා. මොකද ඒකට තමුන් කරන්නේ අනිත්යට මේක පතුරවන එක පොදු ප්‍රවාහන වල යන්න එපා, පොදු ජනතාව ගැවසෙන තැන් වලට යන්න එපා. ඉතින් මේ විදිහට වගකීමක් ඇතුව හැසිරුණොත් මම හිතන්නේ තමුන්ටත් ඒකේ ප්‍රතිලාභ ලැබෙයි, සමාජයටත් ලැබෙයි, රටටත් ලැබෙයි. හොඳයි.
ඔබේ පැත්තෙන් විය යුතු දේ ඉෂ්ට කරන්න අපි ඉල්ලන්නේ එහෙම තමයි. තබෑරුම් ළඟ හෝ වේවා මේ තැන්වල හෝ වේවා පෝලිං ගහේ සිටින බොහෝ පිරිසක් අපි දකිනවා. මේක මේ කියන වෛද්‍ය උපදෙස් වලට අදාළ කාරණයක් නෙමෙයි. හැබැයි ඔබ ෆාමසියට ගියත් ඒ විදිහට හිටියත් ඒත් ඒක ප්‍රශ්නයක්. ඒ නිසා යන තැන කොතනද නෙමෙයි වැදගත්. කරන කියන දේ මොකද්ද? ඒ දේ ඉතාමත්ම බුද්ධිමත්ව සිහියෙන් කරන්න කියන ඉල්ලීම අපි ඔබෙන් කරනවා. මොකද නැත්තම් මෙතුමන්ලා රැදිවා මහන්සි වෙලා කරන වැඩේ කිසිදු ආකාරයේ ප්‍රතිඵලයක් නැතුව යනවා. ඔබේ පැත්තෙන් මේක සාර්ථක විදිහට පාලනය කරගන්න දායකත්වය ලබා නොදුන්නොත්. වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ වෛද්‍යතුමන් සමගින් කතා කළේ. බොහොම ස්තුතියි. අද දවසේ දෙපැමිණීම වෙනුවෙන් වසංගත රෝග විද්‍යාංශය අපට නිරන්තර දායකත්වයක් සහයෝගයක් ලබා දුන්නා ජාතික රෝග පහරේ මේ කාල සීමාව පුරාම මේ වසංගතේ පාලනය ක්‍රියාවලිය පිළිබඳ නිවැරදි තොරතුරුයි අපි ජාතික රූපවාහිනිය හරහා සමාජගත කළේ. හෙට හමු වෙමු. ප්‍රාර්ථනා කරන ඔබ හැමෝටම නිරෝගී යහපත් දවසක්. ආයිබෝවන්.